right. අයිබෝවන් දිගු නිහැඩියාවකින් පසුව නැවතත් ඔබට ඔන්ලයින් ඔස්සේ 81 පන්තියට මැත්ස් කරන්නයි බලාපොරොත්තුව. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම උගන්වන්නේ බ්‍රහස්පතින්දා පන්තියේ මැත්ස් ක්ලාස් එකේ. දැන් මට මේක IAS එකේ මැනේජර් රංජිත් මහත්තයා කිව්වා සෙනසුරාදා ඉරිදා පන්තියේ ළමයින්ට මේ ඔන්ලයින් පාඩම බලන්න අවස්ථාව ලබා දෙනවයි කියලා. දැන් මට ඒ සෙනසුරාදා ඉරිදා පන්තියේ මැච් කරන සර්ව මට අල්ලගන්න බැරි වුණා. ඊට සම්බන්ධයෙන් මොනවද කියලා දෙන පාඩම් කතන්දර දැනගන්න. ඉතින් ඒක නිසා මම තීරණය කරා අලුත් පාඩමක් පටන් ගන්න. දැන් මට ප්‍රශ්නේ මේ පාඩමත් කරලාද දෝ කියන ප්‍රශ්නේ තමයි මට තියෙන්නේ. ඒ දුරින් කරන්න පටන් ගන්නවා අලුත් පාඩමක් කිසිම සම්බන්ධයක් නැහැ වෙන පාඩම් වලට. right? ලියා ගන්න. එතකොට දැන් බ්‍රහස්පතින්ද ළමයින්ට කරලා තියෙන්නේ මම ප්‍රස්තාර පාඩම කරලා මං හිතන්නේ කලණය පාඩම කරලා තියෙන්නේ. ඒගොල්ලෝ බ්‍රහස්පතින්ද පන්තියේ ළමයි පිටු කොළ පිටු නෙමෙයි කොළ 3ක් විතර ඉඩ තියලා මේ පාඩම පටන් ගන්න. බ්‍රහස්පතින්ද පන්තියේ ළමයි කොළ 3ක් විතර ඉඩ තියලා මේ පාඩම පටන් ගන්න. ලියන්න ඔක්කොම අය. සහ සම්බන්ධතාවය correlation සම්බන්ධතාවය correlation මොකද්ද සම්බන්ධතාවය කියන්නේ? correlation විචල්‍යයන් දෙකක් අතර පවත්නා වූ සම්බන්ධතාවය සම්බන්ධතාවය ලෙස හඳුන්වනවා. යම් විචල්‍යයක් වෙනස් කරන විට අනෙක් විචල්‍යයේද යම් වෙනස් වීමක් දක්නට ලැබේ නම් ඊට අනුරූපව එම විචල්‍යයන් දෙක අතර සම්බන්ධතාවයක් පවතීයයි අපිට කිව හැකියි. ප්‍රචාරණ වියදම වැඩි කරන විට විකුණුම් ආදායම වැඩිවීමක් දක්නට ලැබෙනවා. ප්‍රචාරණය අඩු කරන විට විකුණුම් ආදායමේ අඩුවීමක් දක්නට ලැබෙනවා. අන්න ප්‍රචාරණය හා විකුණුම් අතර සම්බන්ධතාවයක් පවතී යයි කිව හැක. right. එහෙනම් ලියා ගන්න මම කියන එක විචල්‍යයන් දෙකක් අතර පවත්නා වූ සම්බන්ධතාවය සම්බන්ධතාවය ලෙස හඳුන්වයි. සම්බන්ධතාවය ලෙස හඳුන්වයි. එනම්
යම් විචල්‍යයක් වෙනස් වන විට ඊට අනුරූපව අනෙක් විචල්‍යයේද යම් වෙනසක් පවතී නම් එම විචල්‍යයන් දෙක අතර සහ සම්බන්ධතාවයක් පවතී. එම විචල්‍යයන් දෙක අතර සහ සම්බන්ධතාවයක් පවතී. right. අනුමාර්ථකාවක් ලියන්න. අනුමාර්ථකාවක් ලියන්න. ධන සහ සම්බන්ධතාවය. ධන සහ සම්බන්ධතාවය. positive correlation. ධන සහ සම්බන්ධතාවය. ඒ කියන්නේ යම් විචල්‍යයක් වැඩි වන විට අනෙක් විචල්‍යය වැඩි වේ නම් යම් විචල්‍යයක් අඩු වන විට අනෙක් විචල්‍යය අඩු වේ නම් අන්න එම විචල්‍යයන් දෙක අතර ධන සහ සම්බන්ධතාවයක් තියෙනවා. අනුලෝම සම්බන්ධතාවයක්. ඒ කියන්නේ මේ බලන්න මේ පැත්තේ ප්‍රචාරණය x මේ පැත්තේ විකුණුම් y ආන්න ඔහොම යනවනම් සරල රේඛාවක්ම ඕනේ සරල රේඛාවක්ම වෙන්න ඕනේ එහාට මෙහාට වෙවි උඩට යනවනම් අන්න ධන සහ සම්බන්ධතාවයක් right ලියන්න එහෙනම් ධන සහ සම්බන්ධතාවය යම් විචල්‍යයක් වැඩි වන විට අනෙක් විචල්‍යය වැඩි වේ නම් හෝ යම් විචල්‍යයක් අඩු වන විට අනෙක් විචල්‍යය අඩු වේ නම් එම විචල්‍යයන් දෙක අතර ධන සහ සම්බන්ධතාවයක් පවතී. එම විචල්‍යයන් දෙක අතර ධන සහ සම්බන්ධතාවයක් පවතී. යටින් ප්‍රචාරණය වැඩි කරන විට විකුණුම් ආදායම වැඩි වේ. ප්‍රචාරණය අඩු කරන විට විකුණුම් ආදායම අඩු වේ.
එම නිසා ප්‍රචාරණය සහ විකුණුම් අතර ධන සහ සම්බන්ධතාවයක් පවතී. මෙහෙම යන්නේ ආ. ඕක පොඩ්ඩක් ඇඳගත්තා නම් ලස්සනයි ඔතනට. right. එහෙට මෙහෙට වෙන්න අඳින්න එක රේඛාවක අඳින්න එපා. right. දැන් ලියන්න මාතෘකාව ඍණ සහ සම්බන්ධතාවය. ඍණ සහ සම්බන්ධතාවය. negative correlation. ඍණ සහ සම්බන්ධතාවය. මොකක්ද ඒ කියන්නේ? යම් විචල්‍යයක් වැඩි කරන විට අනෙක් විචල්‍ය අඩු වෙනවා නම් යම් විචල්‍ය අඩු කරන විට අනෙක් විචල්‍ය වැඩි වෙනවා නම් දෙන්න යන්නේ අනිත් පැත්තට ප්‍රතිලෝම පැත්තට. ඒ විචල්‍යයන් දෙක අතර ඍණ සහ සම්බන්ධතාවයක් තියෙන. ලියන්න ඍණ සහ සම්බන්ධතාවය. ලියන්නේ යටතේ යම් විචල්‍යයක් වැඩි කරන විට අනෙක් විචල්‍ය අඩු වේ නම් යම් විචල්‍යයක් අඩු කරන විට අනෙක් විචල්‍ය වැඩි වේ නම් එම විචල්‍යයන් දෙක අතර ඍණ සහ සම්බන්ධතාවයක් පවතී. එහෙමත් බලන්න යම් විචල්‍යයක් වැඩි කරන විට අනෙක් විචල්‍ය අඩු වේ නම් යම් විචල්‍යයක් අඩු කරන විට අනෙක් විචල්‍ය වැඩි වේ නම් එම විචල්‍යයන් දෙක අතර ඍණ සහ සම්බන්ධතාවයක් පවතී. උදාහරණ ලියන්න මොනවාද? භාණ්ඩයේ මිල වැඩි වන විට ඒ සඳහා ඇති ඉල්ලුම අඩු වේ. භාණ්ඩයේ මිල අඩු වන විට ඒ සඳහා ඇති ඉල්ලුම වැඩි වේ. එම නිසා මිල සහ ඉල්ලුම අතර ඍණ සහ සම්බන්ධතාවයක් පවතී. මිල සහ ඉල්ලුම අතර ඍණ සහ සම්බන්ධතාවයක් පවතී. මෙහෙම මිල අඩු වෙනකොට ඉල්ලුම වැඩි. මෙන්න මෙහෙ මිල වැඩි වෙනකොට ඉල්ලුම අඩුයි. අන්න ඔහොම එන්නේ මේ පැත්තට එන්නේ. ඔන්න ওই රූපේ පොඩ්ඩක් ලාවට ඇඳ ගන්න.
right. හරි. ලියන්න අනුමාර්ථකාවක් විසිරි තිත් සටහන කියලා. විසිරි තිත් සටහන. scatter diagram. විසිරි තිත් සටහන. scatter diagram. මොකක්ද ඒ කියන්නේ? මේ තියෙන විසිරි තිත් සටහන තමයි. ඒ මොකක්ද ඒ කියන්නේ? විචල්යන් දෙකක් අතර පවත්නා වූ සම්බන්ධතාවය අක්ෂ පද්ධතියක සමාන පරිමාණයකින් ලකුණු කරනු ලැබූ විට ලක්ෂමය ආකාරයට ලැබෙන ප්‍රස්ථාරට අපි කියනවා විසිරි තිත් සටහන කියලා. ලියාගන්න විචල්යන් දෙකක් අතර පවත්නා වූ සම්බන්ධතාවය විචල්යන් දෙකක් අතර පවත්නා වූ සම්බන්ධතාවය අක්ෂ පද්ධතියක සමාන පරිමාණයකින් ලක්ෂමය ආකාරයට අඳිනු ලැබූ විට එය විසිරි තිත් සටහන ලෙස හඳුන්වයි. එය විසිරි තිත් සටහන ලෙස හඳුන්වයි. උදාහරණ සමාගමක් විසින් පසුගිය වර්ෂ කීපය තුල දරනු ලැබුවා වූ ප්‍රචාරණ වියදම් සහ විකුණුම් ආදායම පහත වේ. දාගන්න මේ ටේබල් එක වර්ෂය ප්‍රචාරණය රුපියල් 1000
විකුණුම් රුපියල් මිලියන දාගන්න ඔය තොරතුරු ඔය තොරතුරු දාගන්න රයිට් ලියන්න යටින් ඉහත දත්ත ඕවා රූල් කර කර ඉන්න එපා ටක් ගාලා දාගන්න ඉහත දත්ත විසිරි තිත් සටහනකින් නිරූපණය කර දක්වන්න විසිරි තිත් සටහනකින් නිරූපණය කර දක්වන්න right බලමු අක්ෂ පද්ධතිය කඳිමු ප්‍රස්ථාර කොළ ඕනේ නැහැ පොතේ මන්දිමු පුතා ගන්න පොඩ මෙතන දැන් ප්‍රචාරණය අනුවද විකුණුම් තීරණය විකුණුම් අනුවද ප්‍රචාරණය තීරණය වෙන්නේ ප්‍රචාරණය අනුව විකුණුම් තීරණය ඒක නිසා ප්‍රචාරණය අනුව විකුණුම් තීරණය වෙන්නේ ඒ නිසා x අක්ෂරය ගන්න ප්‍රචාරණය කියලා ප්‍රචාරණය රුපියල් 1000 මේ පැත්තේ විකුණුම් රුපියල් මිලියන විකුණුම් අක්ෂය කඩලා ගන්න මොකද 50න්නේ අඩුම අක්ෂය කඩලා ගන්න මේ විදියට කොටුවක් අර කොටුවක් ගන්න කොටුවක් අර කොටුවක් ගන්න මාක් කරන්න පණහෙන් පටන් ගන්න මෙතන දහයේදී 50යි මාක් කරන ලක්ෂ 20ේදීත් 60යි 30ේදීත් 60යි 30ේදී 80යි 40ේදී 75යි 60ේදී 80යි 50ේදී 95යි ආන්නෝ ඔකට කියන්නේ විසිරි තිත් සටහන විසිරි තිත් සටහන මේ මැද්දෙන් ලියන්න විසිරි තිත් සටහන කියලා scatter diagram right hari අනුමාර්ථකාවක් ලියන්න
සුදුසුම අනුසීහුම් රේඛාව. සුදුසුම ඉස්සර මේක ඇඳගෙන ඉවරද? පොඩක් ඉන්න ඇඳගෙන ඉන්න ඇඳගත්තේ නැති අය. අර ලක්ෂ මාක් කරන්න 10 දී 50යි 20 දී 60යි 30 දී 60යි 30 දී 80යි ඒ විදියට right අනු මාර්තුකාවක් ලියන්න සුදුසුම අනු සීහුම් රේඛාව සුදුසුම අනුසීහුම් රේඛාව මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ මෙන්න මේ විසිරි තිත් සටහනේ ලක්ෂ සියල්ලට පොදුවේ ගැලපෙන පරිදි ලක්ෂ සියල්ලටම සාධාරණ ඇතිවන පරිදි යම් රේඛාවක් ඇඳිය හැකි නම් අන්න ඒ රේඛාවට ඔය තින් මං ඇඳ අපි කියනවා සුදුසුම අනුසීහුම් රේඛාව කියලා. මේ රේඛාව අඳින එක තමයි අපේ මේ පාඩමේ මූලික පරමාර්ථයක් එහෙම නැත්නම් අරමුණක් වන්නේ. මොකද මේ රේඛාව ඇඳගත්තොතින් හරියට අපිට ප්‍රචාරණ වියදම 70000 දී 80000 දී විකුණුම් කීයද කියලා පුරෝකථනය කරන්න පුළුවන් හැප්පිලා. විකුණුම් පුරෝකථනය කරන්න පුළුවන් හැප්පිලා. මේ රේඛාව ඇඳගන්න එක තමයි අපේ අවශ්‍යතාවය. ඒ රේඛාවට අපි කියනවා සුදුසුම අනුසීහුම් රේඛාව කියලා. ලක්ෂ සියල්ලටම පොදුවේ ගැලපෙන පරිදි. ලියන්න එහෙනම් විසිරි තිත් සටහනේ ලියන්න. විසිරි තිත් සටහනේ ලක්ෂ පිහිටන රටාවට අනුව ලක්ෂ සියල්ලටම පොදුවේ සාධාරණය ඇතිවන පරිදි අඳිනු ලබන රේඛාව සුදුසුම අනුසීහුම් රේඛාව නමින් හඳුන්වයි. හඳුන්වයි. යටින් සුදුසුම අනුසීහුම් රේඛාව ඇඳිය හැකි ප්‍රධාන ක්‍රම දෙකකි.
ප්‍රධාන ක්‍රම දෙකකි. යටින් එක ක්‍රමය අනුප්‍රකාර ක්‍රමය. අනුප්‍රකාර ක්‍රමය. වරහන් ඇතුලේ පුතා මෙතන ගන්න. free hand method. අනුප්‍රකාර ක්‍රමය. free hand method. දෙක ක්‍රමය යටින් අඩුතම වර්ග ක්‍රමය. least square method. SQUARE. least square method. ඔය දෙවෙනි ක්‍රමයේ තමයි අපිට වැදගත්ම ක්‍රමය. වුණා පළවෙනි ක්‍රමය පොඩ්ඩක් ලාවට කතා කරගෙන යනවා. එහෙනම් රූලක් ඇරලා ලියනවද එක ක්‍රමය අනුප්‍රකාර ක්‍රමය කියලා. free hand method. free hand method. ලියන්න මොකක්ද ඒ කියන්නේ? හරිම ලේසි. free hand method කියන්නේ මේකයි. මෙන්න මේ පැත්තේ x ප්‍රචාරණය මේ පැත්තේ y. මෙන්න විසිරි තිත් සටහන. ඔන්න ඔහමයි ලක්ෂ පිහිටියේ. right. මෙන්න මේ විසිරි තිත් සටහනේ ලක්ෂ පිහිටන රටාවට අනුව ලක්ෂ සියල්ලට පොදුවේ සාධාරණ ඇතිවන පරිදි තම පෞද්ගලික මතයට කිසිදු ගණිතමය ක්‍රමයක් උපයෝගී කර නොගෙන තමන්ට හිතෙන විදියට සුදුසුම රේඛාව අඳිනු ලැබීම මින් අදහස් කෙරේ. තමන්ට හිතෙන විදියට. ඔන්න මේක තමයි සුදුසුම අනුසීහුම් රේඛාව. සුදුසුම අනුසීහුම් රේඛාව. හරිද? තමන්ට හිතන විදිහට අඳිනවා ලක්ෂ පීඨ රටාව දිහා බලලා ඒ පැත්තට. ලියා ගන්න. විසිරි තිත් සටහනේ ලක්ෂ පිහිටන රටාවට අනුව විසිරි තිත් සටහනේ ලක්ෂ පිහිටන රටාවට අනුව කිසිදු ගණිතමය ක්‍රමයක් උපයෝගී කර නොගෙන තම පෞද්ගලික මතයට සුදුසුම රේඛාව අඳිනු ලැබීම මින් අදහස් කෙරේ. මින් අදහස් කෙරේ. උදාහරණයකට මෙන්න මේ රූපේ පොඩ්ඩක් කොහොම කටුවට ඇඳගන්න. XY කියලා දාලා
ලක්ෂ ටිකක් මාක් කරලා ඒ ලක්ෂ වලට ගැලපෙන විදියට මැද්දෙන් වගේ අඳි. ඒ රේඛාව උඩත් ලක්ෂයක් දෙකක් හිටියට කමක් නැහැ. right. දැන් ලියන්න දෙක ක්‍රමය. දෙක ක්‍රමය. මොකද්ද? අඩුතම වර්ග ක්‍රමය. අඩුතම වර්ග ක්‍රමය. අන්න දැන් තමයි සෙල්ලම. බලමු. දැන් මෙන්න මේ සුදුසුම අනුසීහුම් රේඛාව කියන එක සල රේඛාවක්නේ. right? අපි දන්නවා ඕලලත් කරා ඕගොල්ලෝ රාස්පතින්ද පන්ති ළමයින කොහොමද දන්නේ? ඒගොල්ලන්ට ඒ පාඩමත් කරලා ඉවරයි. අපි දන්නවා ඕනෑම සල රේඛාවක් y සමානයි mx ධන c ලෙස ගන්න පුළුවන් කියලා. ඕනෑම සල රේඛාවක් y සමානයි mx ධන c ලෙස ලියන්න පුළුවන් කියලා. මේ mට කියනවා අපි අනුක්‍රමණය කියලා. c ට කියනවා අන්තක්ඛණ්ඩය කියලා. හැබැයි මේ m c කියන ඉලක්ක අකුරු දෙකට අපිට ඕන නම් වෙන අකුරුණක් දාගත්තට කමක් නැහැ. ඉංග්‍රීසි මේ අකුරු දෙකට මේ අනුක්‍රමණය මේ අන්තක්ඛණ්ඩය. ඒක නිසා මම ලියනවා මෙන්න මෙහෙම. මෙයා වෙනකොට b කියලා දානවා. මෙයා වෙනකොට a කියලා දානවා. ඔන්න ඔහොම. සරල රේඛාවක සමීකරණය ඕනම් y සමානයි bx ධන a කියලා ලියුවත් කමක් නැහැ. b කියන්නේ අනුක්‍රමණය. a කියන්නේ අන්තක්ඛණ්ඩය. right? තවත් අපිට අර මේක දැන් කියවමු. y සමානයි කියන්නේ y සමානයි bx ධන a. again y සමානයි bx ධන a. again y සමානයි bx ධන a. bx ධන a. වඩා හොඳයි මේ ඒව ඉස්සරහින් ලිව්වනම් ලස්සනට කියවෙනවා. y සමානයි a ධන bx. මේ බලන්නකෝ. y සමානයි එකම දේ. ආන්න y සමානයි a ධන bx. එහෙනම් මට ඕනෑම සල රේඛාවක සමීකරණය y සමානයි a ධන bx ලෙස ලියන්න පුළුවන්. මේ සුදුසුම අනුසීහුම් රේඛාව කියන්නේ සරල රේඛාවක් නිසා. සුදුසුම අනුසීහුම් රේඛාවේ සමීකරණයත් මට ගන්න පුළුවන් y සමානයි a ධන bx ලෙස. හැබැයි මේ ay මේ by හොයලා දෙන්න ඕන. මේ ay මේ by හොයලා දෙන්න ඕන. right? හරි. ලියන්න යටින් මේව එහෙනම් අපි අමතක කරමු. ලියන්න ඕනෑම සල රේඛාවක සමීකරණය
y සමානයි a ධන bx ලෙස ලිවිය හැක. ලිවිය හැක. එම නිසා සුදුසුම අනුසීහුම් රේඛාවේ සුදුසුම අනුසීහුම් රේඛාවේ සමීකරණයද සුදුසුම අනුසීහුම් රේඛාවේ සමීකරණයද y සමානයි a ධන bx ලෙස ලිවිය හැක. y සමානයි a ධන bx ලෙස ලිවිය හැක. මෙහි a හා b වලාගයන් සෙවිය යුතුවේ. a හා b වලාගයන් සෙවිය යුතුවේ. right. එහෙනම් මේ A ගේ B ගේ යගේ හොයන්න ඕන. කොහොමද ගන්න? ලොකු ප්‍රොසීඩියර් එකක්. ලොකු මොන D එකක්ද? ප්‍රොසීඩියර් එකක්. මම ලාවට පොඩ්ඩක් කියලා දෙනවා හැබැයි. දැන් මොකද ඉරි ගහන්න පේපර් එකක් තියෙන නිසා ඔයගලන්ට. මෙන්න විසිරි තිත් සටහන දැන් ඕගොල්ලෝ දන්නවා. ලක්ෂ මෙන්න විසිරි තිත් සටහනේ ලක්ෂ. මෙන්න අර සුදුසුම අනුසීහුම් රේඛාව. right. මේ ලක්ෂවල සිට මේ රේඛාවට ඇති සිරස් දුරවල්. ඒ කියන්නේ මේ y අක්ෂයට සමාන්තරව අඳින්න ඕන. ආන්න ඔහොම. D1 D2 D3 D4 නම් right. මෙන්න මේ සිරස් දුරවල් මේක ඇන්දේ මේ y අක්ෂයට සමාන්තරව මේ රේඛා ඇන්දියා D1 D2 D3 D4 නම් තිත්තව යනවා. ඉතින් ලක්ෂ කීපයක් තියෙනවා නම් මෙන්න මේ සිරස් දුරවල් වල වර්ග කරනවා. ඒ දුරවල් වර්ග කරනවා. ආන්න ඔහොම. මේ දුර සෙන්ටිමීටර් 5යි කියමු. ඒ 5 වර්ග කරනවා. මේ දුර සෙන්ටිමීටර් 8යි කියමු. මේ 8 වර්ග කරනවා. මේ වර්ගයන්ගේ එකතුව මෙන්න මේ එන උත්තරය. පුතේ අන්නේ මේ වර්ගයන්ගේ එකතුව මේ එන උත්තරය. මෙන්න මේ උත්තරය අවම වන විට අඩුම අගයක් ගන්නා විට මේ රේඛාව පිහිටන්නේ කොහොමද? මේ රේඛාව පිහිටන්නේ මොන ෂේප් එකටද? මොන පොසිෂන් එකේද? අන්නේ පොසිෂන් එක තමයි හොඳම රේඛාව ලෙස අපි හඳුනාගන්නේ. අර වර්ගයන්ගේ එකතුව අවම වන විට මේ රේඛාව පිහිටන්නේ කොහොමද? මොකද මේ රේඛාව මෙහෙට මෙහෙම එළවෙනකොට අර වර්ගයන්ගේ එකතුව වෙනස් වෙනවා. මේ දුරවල් වෙනස් වෙනවා.
ඒ දුරවල් වර්ග කරාම වෙනස් වෙනවා. හැබැයි වර්ගයන්ගේ එකතුව අඩුම වෙන්නේ කොයි වෙලාවෙද? රේඛාව කොහොම ඉන්නකොටද? ඒ රේඛාව තමයි සුදුසුම රේඛාව කියලා අපි හිතන්නේ. right. හරි. පොත දෙකර මැද්දෙන් පොඩ්ඩක් නිකන් නවා ගන්න මං කියන්නේ. පොත දෙකර මැද්දෙන් පොඩ්ඩක් නවා ගන්න මං කියන්නේ. right. ඕගොල්ලෝ මම මේ කියන වගන්තිය මේ ඡේදය මෙතන මෙහෙම ලියාගෙන යන වම් පැත්තේ. දකුණු පැත්තේ මේක අඳින්න ඉඩ තියාගන්න. දකුණු පැත්තේ මේක අඳින්න ඉඩ තියාගන්න. right. ඔයගොල්ලෝ මෙතන ලියාගෙන යන මම කියන ටික යට. ඒ කියන්නේ දිගටම ලියන් යන්නේ නැහැ. මැද්දට ආවම අයිමත් යටට එනවා ලියවෙනවා. ලියන්න. සුදුසුම අනුසීහුම් රේඛාවේ සමීකරණය y සමානයි a දන bx ලෙස ගනිමු. y සමානයි a දන bx ලෙස ගනිමු. මෙහි a හා b වලාගයන් සෙවිය යුතු වේ. මෙහි a හා b වලාගයන් සෙවිය යුතු වේ. විසිරි තිත් සටහනේ ලක්ෂවල සිට මෙම රේඛාවට ඇති සිරස් දුරවල් D1 D2 D3 D4 තිත් ලෙසගත් විට මෙම සිරස් දුරවල් වල වර්ගයන්ගේ ඓක්‍යය මෙම සිරස් දුරවල් වල වර්ගයන්ගේ ඓක්‍යය අවම වන විට එනම් D1 වර්ගය ධන D2 වර්ගය ධන D3 වර්ගය ධන D4 වර්ගය ධන තිත් හි අගය අවම වන විට සුදුසුම රේඛාව ලැබෙන බව
ලැබෙන බව ඔප්පු කර තිබේ. ඔප්පු කර තිබේ. මෙහිදී පහත දැක්වෙන ප්‍රමත සමීකරණ ලබාගත හැක. ප්‍රමත සමීකරණ ලබාගත හැක. මං කිව්වා මේ ඡේදය ලියන්නේ පොතේ භාගික කියලා. අනිත් පැත්තේ ඉඳ තියෙනවා මේ රූපේ ඇඳගන්න මේ පැත්තේ පොඩියට. අන්න ඔය රූපේ. right. දැන් කොහොමද මෙන්න මේ දුරවල් වල වර්ගයන්ගේ එකතුව අඩු වෙන විදියට මේ දුරවල් මේ තියෙන්නේ සිරස් දුරවල් වල වර්ගයන්ගේ එකතුව අඩුම වෙන විදියට කොහොමද මේ රේඛාව ලබා ගන්න කියන එකයි කතා කරන්න යන්නේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් ලොකු ප්‍රොසෙස් එකක්. අපි එච්චර දුරට කතා කරන්නේ මේ ටික අපි කටපාඩමෙන් වගේ මතක තියාගන්න. කටපාඩමෙන් වගේ. right? කොහොමද මෙන්න මේ ටික මතක තියාගන්න. යටින් ලියමු. පියවර 4ක් තියෙනවා. පියවර 4ක්. ලියන්න. අපි ලියනවා මැද්දෙන්ම අර සමීකරණය. ඔන්න එක පියවරක්. y සමාන a ධන bx. ඔන්න එක පියවරක්. y සමාන a ධන bx. right. දැන් මේ දෙපැත්තටම මේ y කියලා කියන්නේ මේ විකුණුම් වල එකතුව. y කියන්නේ විකුණුම්. x කියන්නේ ප්‍රචාරණය. අර සමීකරණේ. x කියන්නේ ප්‍රචාරණය. මම මේ දෙපැත්තටම මේ සමීකරණේ පුතේ ටූට උඩට right. මේ සමීකරණේ දෙපැත්තටම සිග්මා අංකනේ දානවා. ආන්න ඔය සිග්මා අංකනේ. මේ සිග්මා කියලා කියන්නේ එකතුව කියන එකයි. මෙන්න මේ දෙපැත්තම සිග්මා දානවා. සිග්මා y ආන්න ඔහොම. මේ x ටත් දානවා. සිග්මා x ආන්න ඔහොම. එකතුව. ඒ කියන්නේ y ලාගේ එකතුව. right? x ලාගේ එකතුව. මෙයාවත් එකතු කර මේ නියත ඉලක්කමක්. මෙයාවත් එකතු කරන් යන්න ඕන. කී වතාවක්ද මේ x ලා y ලා ඉන්නේ යුගල් මෙතන මගේ උදාහරණය අනුව නම් යුගල් 7යි. ඒ කියන්නේ 7 පාරක් මෙයාව එකතු කර කර යන්න ඕන. 7 පාරක්. එහෙනම් මෙයාව මොනා කරා නම් හරිද? 7ෙන් වැඩි කරා නම් හරිනේ. 7ෙන් වැඩි කරා නම් හරිනේ. 7යි ඒ. එහෙනම් මම දැන්ට 7යි කියලා ලියන්නේ n කියලා ලියනවා. එන්නේ. ආන්න ඔහොම. ඕක තේරුණාද බලන්න? තේරුණාද කියලා කියන්නේ කටපාඩම් කරගන්නවා. මේ පැත්තට සිග්මා දැම්මා. මෙයාටත් සිග්මා දැම්මා. මෙයාව n වලින් වැඩි කරා. පළමු සමීකරණය. දැන් මේක x වලින් වැඩි කිරීමෙන්
මෙන්න මේක x වලින් වැඩි කරන මුළු සමීකරණයම උඩ සමීකරණය. ආන්න ඔහොම එන්නේ. x වලින් වැඩි කරාම ඔහොම එන්නේ. right? අයිමත් සිග්මා දානවා. දෙවෙනි සමීකරණ. අයිමත් සිග්මා දානවා. ආන්න ඔහොම. මේ 1 හා 2 සමීකරණ වලට අපි කියනවා ප්‍රමත සමීකරණ කියලා. ප්‍රමත සමීකරණ කියලා. ඔය 1 2 සමීකරණ දෙක විසඳලා AY සිම්පල් AY BY හොයාගන්න පුළුවන්. AY BY හොයාගත්තයි කියන්නේ මේ රේඛාවේ සමීකරණය ලියන්න පුළුවන්. හරිද? ඉස්සෙල්ලා පොතේ මෙන්න මේ පේලි හතර මැද්දට මෙන්න යටින් ලියන් යන්න දැන් යටින්. දැන් යටින් ලියන් යන්න. right. යටින් ලියන්න. ඔය පියවර 4 ලිව්වද? කටපාඩමෙන් ඔකට මතක තියාගත්තා නම් හොඳයි කියලා අදහස. මම තව ලේසි ක්‍රමයක් අනිත් සෙෂන් එකේදී කියලා දෙන්න පුළුවන්. බලමු මේ සෙෂන් එකෙන් පුළුවන්ද කියලා. තව ලේසි ක්‍රමයකට කියලා දෙන්න පුළුවන්. ලියන්න යටින්. හරිද ඔය ටික. මොකද කරේ? මෙයාට සිග්මා දැම්මා. ඊට පස්සේ මේක x වලින් වැඩි කරා. අයිමත් සිග්මා දැම්මා. ලියන්න. ඉහත 1 හා 2 සමීකරණ ඉහත 1 හා 2 1යි 2යි රවුම් කරන්න. ඉහත 1 හා 2 සමීකරණ ප්‍රමත සමීකරණ ලෙස හඳුන්වයි. ප්‍රමත සමීකරණ ලෙස හඳුන්වයි. එම සමීකරණ දෙක විසඳීමෙන් A හා B වලාගයන් සෙවිය හැකි වේ. A හා B වලාගයන් සෙවිය හැකි වේ. right. බලමු අපි එක ගානක් කරන්න ටිකක්. ලියන්න. උදාහරණ. තව ක්‍රමයකට කියලා දෙනවා මේකත් දැනගන්න. ලියන්න උදාහරණ. සමාගමක් විසින් පසුගිය වර්ෂ කීපය තුලදී දරන ලද ප්‍රචාරණ වියදම් සහ
දරන ලද ප්‍රචාරණ වියදම් සහ විකුණුම් ආදායම පහත පරිදි වේ. right ඕගොල්ලෝ මෙන්න මේ වගුව අයිමත් ගහන පුතා මේ වගුව ලස්සන පෙන්න වර්ෂය තව පොඩ්ඩක් right ප්‍රචාරණය රුපියල් 1000 ප්‍රචාරණය රුපියල් 1000 විකුණුම් රුපියල් මිලියන විකුණුම් රුපියල් මිලියන දාගෙන යන්න ලිව්වද right යටින් ලියන ආයන්න තොරතුරු දාගත්තද අයන්න ප්‍රචාරණය අනුව විකුණුම් තීරණය කර ගැනීම සඳහා විකුණුම් තීරණය කර ගැනීම සඳහා සුදුසුම අනුසීහුම් රේඛාව ලබා ගන්න ආයන්න එමගින්
ප්‍රචාරණ වියදම එමගින් ප්‍රචාරණ වියදම රුපියල් 75000ක් වන විට රුපියල් 75000ක් වන විට විකුණුම් ආදායම පුරෝකථනය කරන්න. විකුණුම් ආදායම පුරෝකථනය කරන්න. එයන්න ඔබ ලබාගත් පුරෝකථනයෙහි නිවැරදි බව පිළිබඳ යම් ප්‍රකාශනයක් කරන්න. ඔබ ලබාගත් පුරෝකථනයෙහි නිවැරදි බව පිළිබඳව යම් ප්‍රකාශනයක් නැත්නම් පැහැදිලි කිරීමක් කරන්න. right. කියව ගන්න අයිමත් කියව ගන්න බලන්න. හරි. ඉස්සලා අපි මේ ලොකු වගුවක් ගහන්න වෙනවා. ඒ වගුව ඉස්සෙල්ලා අපි ගහගනිමු. දැන් ප්‍රචාරණය අනුව තමයි විකුණුම් තීරණය කරන්න යන්නේ. එහෙනම් ප්‍රචාරණය තමයි X ලෙස ගන්න ඕනේ. ගහන්න වගුවේ ඒ අනුවනේ අරය තීරණය වෙන්නේ. තීරු 4ක් විතර යනවා මේ වගේ. ප්‍රචාරණය X විකුණුම් Y එකතුවක් යන් කීයද එකතුව සිග්මා x x ලාගේ එකතුව සිග්මා x ප්‍රචාරණයේ එකතුව දෙසිය 40යි. right. හරි. චූට්ටක් පොඩි කරන්න පුතේ.
චූට්ටක්. හරි. හරි. දැන් ඔය වගුවට යටින් ලියන්න මෙහෙම. වගුවට යටින් ලියන්න. ප්‍රචාරණ වියදම x ලෙසද විකුණුම් ආදායම y ලෙසද විකුණුම් ආදායම y ලෙසද ගත් විට ප්‍රචාරණයේ අනුව විකුණුම් තීරණය කර ගැනීම සඳහා සුදුසුම අනුසීහුම් රේඛාව y සමානයි a ධන bx ලෙස ගනිමු. මෙහි a හා b වලාගයන් සෙවිය යුතුවේ. a හා b වලාගයන් සෙවිය යුතුවේ. right. දැන් අර ප්‍රමත සමීකරණ ලබාගෙන ඉන්න ඕන. පොතේ මැද්දෙන් මේක ලියන්න. right. දැන් මතකද අර පියවර කිපය දෙපැත්තටම සිග්ම දාන්න. මෙයාට එන්නේ n වලින් වැඩි කරන්න. මෙයාට සිග්මා නම්බර 1 චූට්ටක් කරගෙන චූට්ටක්. right. ඔව්. දැන් මේක අපි x ගෙන් වැඩි කරමු. x ගෙන් වැඩි කරමු. right. මතකද ඒව කරා අපි. දැන් අයිමත් සිග්මා දාන්න. සිග්මා xy a සිග්මා x b සිග්මා x වර්ගය නම්බර 2 නම්බර 2. දැන් ඔය 1 2 සමගාමී සමීකරණ දෙක විසඳන්න යන්නේ මේ වගුවෙන් අවශ්‍ය දත්ත අපි ගන්නවා. පොඩක් ඉන්න. පොතේ වමට වෙන්න පළමු සමීකරණය මෙහෙම යටින් ලියා ගන්නකො. නම්බර 1 නම්බර 2 මෙතනින් ලියා ගන්නකො. ඔහොම 1 2 දෙපැත්තේ ලියා ගන්නකො. right. හරි. දැන් අපි වගුවෙන් ගමු මේ තොරතුරු ටික. සිග්මා y මේ තියෙන 500යි. ඔයගොල්ලෝ වගුව බලන්න උඩ. සිග්මා y 500යි. ඔහොම දාන්න. n කියලා කියන්නේ මේ යුගල් ගණන. යුගල් තියෙන 1 2 3 4 5 6 7ක්. 7යි ඒ. හැම සැරේම 7ක් වෙන්න ඕනේ නෑ.
7A. sigma x 240යි. 240යි b. ආන්න කැපෙන්නේ 7න් බෙදන් යන්න බෑනේ. පළමු සමීකරණය. number 1. දැන් දකුණු පැත්තේ තියෙනවා ඊගාව සමීකරණය. xy. අන්න මට ඕන xy තීරුවක්. එහෙනම් අර වගුවේ පුතා ඕන වගුවට එන්න. xy තීරුවක් අරන් යන්න. xy කියන්නේ මේ x y ගෙන් වැඩි කරන්න. 10 50න් වැඩි කරාම 500යි. ආන්න ඔහොම. වැඩි කරන් යන්න. වැඩි කරන් යන්න කැල්ලකින්. right. කිය දෙන්නේ 18450යි දාගන්න. sigma xy. එහෙනම් මෙන්න මෙතනට දාන්න පුතේ ගන්න. 18450යි. මෙතන දාගන්නකෝ. ඒ වගුව වර්ග කරා වෙලා මදිද දන්නේ. sigma x වගුවෙන් බලන්න ඕගොල්ලෝ 240යි. 240යි a. x වර්ගයක් ඕන. අන්න වගුවේ x වර්ගයක් තරන් යන්න. වගුවේ x වර්ගයක් තරන් යන්න. ගන්න වගුව එන්න අයිමත් වගුවට එහෙනම් මේක පුරවපු නැති අය පුරව ගන්න. ඒක මම මෙන්න x වර්ගය. x වර්ග කරන්න. මේ 10 වර්ග කරන්න 100යි. 20 වර්ග කරන්න. 30 වර්ග කරන්න. 30 වර්ග කරන්න. 40 වර්ග කරන්න. 60 වර්ග කරන්න. 50 වර්ග කරන්න. අන්න x වර්ගය. වර්ග කරන්න. දහදාහයි. දාගන්න. right. පුතා එන්න මෙතනට. මෙන්න මෙතන 10000යි b. ඔන්න ඔහොමයි එන්නේ. 10000යි b. දැන් මේක 10න් බෙදන් යන්න පුළුවන් ඕන්න. 10න් බෙදීමෙන්. ආන්න ඔහොම. number 2.
Number 2. Right. මේ 1 2යි යටින් මෙන්න මේ විදිහට ලියාගන්න මෙන්න 1 7යි A ධන 240යි B සමානයි 500යි 2 24යි A ධන 1000යි B සමානයි 1845යි ඔහොම ලියාගන්න ඔහොම ලියාගන්න right මම මේ සමගාමී සමීකරණ දෙක කොහොමද කැල්කියුලේටර් එකෙන් විසඳන්නේ කියලා උගන්වන්නයි යන්නේ කැල්කියුලේටර් එකෙන් විසඳන්න උගන්වන්නයි යන්නේ. හැබැයි කැල් එක දැන් තියෙනවා 991 MS කැල් එක. කැල් එකක් නැති ළමෙක් O level වල ඉගෙන ගත්ත විදියට මෙයාව 7න් වැඩි කරන්න මෙයාව 24න් වැඩි කරන්න. ඒතර ඒව කැපිලා යනවානේ. මෙයාව 7න් වැඩි කරන්න මෙයාව 24න් වැඩි කරන්න. ඊට පස්සේ ඒව කැපිලා යනවා. B ව හොයාගන්න පුළුවන්. ඒ විදියට විසඳ ගන්න. කැල්කියුලේටර් දැන් තියෙනවා දැන් මාස 3ක් විතර පන්තියේ හිටපු නිසා ජනවාරි පෙබරවාරි මාර්තු මාස 2මාරට කිට්ටු වෙන පන්තියේ හිටපු නිසා මං කියලා දෙනවා මම නම් ළමයින්ට කියලා දෙනවා කැල් එකක් ගන්න කියලා ඉක්මනටම ඒත් කියන්න බෑ ඉතින් කී දෙනෙක් ගත්තද කියන එක රයිට් මේ විදියට තමයි කැල් එකෙන් විසඳනවා නම් සමගාමී සමීකරණයේ තියෙන ওই විදියට ඒ කියන්නේ x පද අද නම් a පද B පද ඉලක්කම් මෙහා පැත්තේ මේ මෙතන එක්කෙනාගේ සංගුණයට කියනවා A1 මෙයා B1 මෙයා C1 මේ 24 A2 මෙයා B2 මෙයා C2 ඒ විදියට ඉන්නේ right හරි මම 991 MS කැල් එකෙන් ගහන්නේ කොහොමද කියලා තමයි උගන්වන්න යන්නේ මෝඩ් එක තුන් පාරක් ගහන්න දකුණු පැත්තේ තියෙනවා මෝඩ් කියලා කී එකක් මෝඩ් එක තුන් පාරක් ගහන්න right ඊට පස්සේ එක ගහන්න equation ඊට පස්සේ unknown variables දෙක ගහන්න right ඔන්න ඔය ටික මතක ඔය ලියන්න ඕතනම පොතේ ලියන්න ඔය විදිහටම right දැන් A1 අහනවා A1 කියන්නේ මේ 7ට 7 ගහලා සමාන ලකුණ ගහන්න 7 ගහලා සමාන ලකුණ ගහන්න ඊට පස්සේ B1 අහනවා ඒ කියන්නේ 240 ගහලා සමාන ලකුණ ගහන්න 500 ගහලා සමාන ලකුණ ගහන්න ඊට පස්සේ A2 අහනවා 24 ගහලා සමාන ලකුණ ගහන්න 1000 ගහලා සමාන ලකුණ ගහන්න 1845 ගහලා සමාන ලකුණ ගහන්න මමත් කරන්න අන්න එක්ස්ට්‍රා උත්තරයක් එනවා 46.13යි කියලා ගමු. අයිමත් සමාන ලකුණ ගහන්න බීට උත්තරයක් එනවා 0.74යි කියලා ගමු. right ආවද බලන්න
අයම සමාන ලකුණු x ට නෙමෙයි x කියලා ගන්න අපි අපිට ආවේ a නේ a කියලා ලියන්න. මොකද අපිට උනේ a නේ x වෙනුට ඉන්නේ a b වෙන y වෙනුට ඉන්නේ b. ඔහොම ගහන්න. right. හරි. දැන් අපිට ලියන්න පුළුවන් සුදුසුම අනුසීහුම් රේඛාව. ලියන්න මමෙන් උතන්ට ආවද සුදුසුම අනුසීහුම් රේඛාව y සමානයි a ධන bx. ඒට දාන්න මේක. ලියන්න සුදුසුම අනුසීහුම් රේඛාව කියලා ඔහොම ලියන්න. right. ඔච්චරයි. හරි. දැන් මොකද ඊගාව ප්‍රශ්නේ? ප්‍රචාරණ වියදම IC මට මතක නැහැ කීයද මන් දැම්මේ කියලා. මට මතක හිටියේ 75000ක් විතර. විකුණුම් පුරෝකතනය කරන්න. right. එහෙම ලියා ගන්න වැරදිලා නම් වෙන එකක් ලියලා දෙනවා නම් ඔහොම ලියන්න. ප්‍රචාරණ වියදම 75000ක් විතර. එහෙනම් මේකට ආදේශ ප්‍රචාරණ කියන්නේ මේ සමීකරණය ලියන්නයිමත් මේකෙන් දැන් පුරෝකතනය කරන්න තමයි මේක අල්ලගත්තේ. ඔහොම x ට හැබැයි 75000 දාන්නේ 75 දාන්නේ. ඇයි දහස් වලින් තියෙන්නේ? x ට දාන්න 75 ආදේශ කරන්න. දහස් වලින් තියෙන්නේ. ඔහොම එන්නේ. බලන්න. රුපියල් මිලියන ලියන්න යටින් ප්‍රචාරණ වියදම රුපියල් 75000ක් වන විට විකුණුම් ආදායම රුපියල් මිලියන 101.63ක් වේ. 101.63ක් වේ. right. අවසාන කොටස ඔබ ලබාගත් ඉහත ලබාගත් පුරෝකතනේ නිවැරදි බව පිළිබඳව ප්‍රකාශනයක් කරන්නලු. මොකද කියන්නේ? හොඳ පුරෝකතනයක්ද? මෙහෙම පුරෝකතනය කරන එක හොඳද? ඔයගොල්ලන්ට හිතේ අනේ වැරදි කියලා නරකයි කියලා කොහොම කියන්නද කියලා මොන හිතින් කියන්නද කියලා. මේකයි ප්‍රශ්නේ. මම මේ ප්‍රචාරණය 75000ක් විතර විකුණුම් පුරෝකතනය කරේ මේ සරල රේඛාවකට ආදේශ කරලා.
සරල රේඛාවකට ආදේශ කරලා අන්න ඔහොම. මේක 75000ක් විතර මේක කීයද කියලා හැප්පිලා බැලුවා. ඕකයි කරේ. ඕකයි උනේ. ඒතර මෙතන 101යි ගාණක් ආවා. හැබැයි ප්‍රායෝගිකව ප්‍රචාරණය හා විකුණුම් අතර සරල රේඛීය සම්බන්ධතාවයක් නැහැ. සරල රේඛීය සම්බන්ධතාවයක් නැහැ. එම නිසා මෙම පුරෝකතනය ඊතරම් සාධාරණ පුරෝකතනයක් කියලා කියන්න බෑ. ඒකයි ප්‍රශ්නේ. ටක් ගාලා ලියා ගන්න. ටක් ගාලා ලියන්න විනාඩි දෙකකින් ලියන්න. ඉහත පුරෝකතනය කරන ලද්දේ සරල ප්‍රචාරණය සහ විකුණුම් අතර දැක්වෙන සරල රේඛීය සමීකරණයකට ආදේශ කරය. සරල රේඛීය සමීකරණයකට ආදේශ කරය. නමුත් ප්‍රචාරණය සහ විකුණුම් අතර කිසිම විටක රේඛීය සම්බන්ධතාවයක් නොමැත. සරල රේඛීය සම්බන්ධතාවයක් නොමැත. සරල රේඛීය සම්බන්ධතාවයක් නොමැත. එම නිසා ඉහත පුරෝකතනෙහි කිසිදු නිවැරදි බවක් නොමැත. right. හරි. අපි අනිත් සෙෂන් එකේ අනිත් ටික බලමු. ඔෆ් කරන්න පුතේ.